ඒ ලින්ක් එකෙන් නැවත ඔබ සම්බන්ධ වෙන්න. හොඳයි ශුද්ධ බිල්ලේ මා කැමති ශුද්ධ පවල්තුමා විසින් පිරිප්පි වරුන්ට ලිව්වා පිරිප්පි යම් පත්‍රේ 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ දෙසට අපගේ අවධානය යොමු කරන්න. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේව අතහැරලා මනුෂ්‍යයෙකුට උන්වහන්සේ ඉදිරියේ පනා දුවන්න බෑ. උන්වහන්සේ ඉදිරියේ පනා දුවන්න බෑ. මොකද උන්වහන්සේ නොයෙක් ආකාරයෙන් උන්වහන්සේ නැවත ප්‍රකාශ වෙනවා. එන්නේ ශුද්ධ පවල්තුමා කියනවා පිරිප්පි 3 වෙනි පරිච්ඡේද 12 වෙනි පදේ මා දැනටම ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණ වී සිටිනවාවත් නොවේ. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මා අල්ලාගත්සේද ඒක අල්ලගන්න වීර්යය කරමින් මම දුරදෙන යනවා. ඒ කිස්පන්සිද කිව්වා නොබලා මාව තෝරාගත්තා නොවේ මා විසින් නොබලාව තෝරාපත් කළා. අපි කිසි කෙනෙක් යේසුස් වහන්සේව සොයන්න උත්සාහ කරපු අය නොවේ. නමුත් අපිට ප්‍රශ්නය තුල අපිට යන්න අතක් නැති වෙද්දී අපි උන්වහන්සේගේ සරණ පතාගෙන අපි උන්වහන්සේට ගියා. අර සිංහල කියමනක් තියෙනවා දී ගිලෙන්න යන මනුෂ්‍යයා තුත්තිරි ගහෙන් දෙන්නවා. දී ගිලෙන්න යන මනුෂ්‍යයා තුත්තිරි ගහෙන් දෙනවා. මොකද මේ මනුෂ්‍යයාට ඒ වෙලාවේ තුත්තිරි ගහක් ඇවිල්ලා රැකවරණයක්. ඒ මනුෂ්‍යට උපකාරයක්. ඉතින් ඒ වගේ අපේ ජීවිතය තුළ අපි ජේසුස් වහන්සේව සොයන්න හිටපු අය නෙමෙයි. නමුත් ජේසුස් වහන්සේ වෙතට අපි ආවම ජේසුස් වහන්සේ විසින් අපිව අල්ලගනු ලැබුවා. ඥාති සහෝදරයා සහෝදරි ජේසුස් වහන්සේ විසින් අපිව අල්ලගනු ලැබුවා. අපි ජේසුස් වහන්සේව සොයන්න හිටපු සෙනගක් නොවේ. අපි ජේසුස් වහන්සේ වෙතට ආවේ උන්වහන්සේ සමග රැඳෙන්න නොවේ. නමුත් ස්වාමීන් වහන්සේ අපිව අල්ලගනු ලැබුවා. දැන් ශුද්ධ පවල්තුමා කියන්නේ ඒකයි. ඔය කියන නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් වහන්සේ මා අල්ලාගත්සේක සේද ඒක අල්ලා ගන්න වීර්යය කරමින් මම දුවමි. යේසුස් වහන්සේ යමක් පිණිස අල්ලාගත්තද? ඉතින් මේ ස්වාමීන් වහන්සේ අපිව අල්ලාගත්තට පස්සේ අපිට උන්වහන්සේගෙන් වෙන් වෙලා උන්වහන්සේගේ අත ගසා දාලා අපිට යන්න බෑ. උන්වහන්සේ නොයෙක් ආකාරයෙන් අපේ ජීවිතේ ප්‍රකාශ වෙමින් උන්වහන්සේ නැවත අපිව අසු කරගන්නවා. ඒක තමයි ශුද්ධ දීවිලේ හේබ්‍රේ පොතේ කියන්නේ. හේබ්‍රේ 10 වෙනි පරිච්ඡේද 31 වෙනි පදේ නම් කියනවා ජීවමාන දෙවියන් වහන්සේගේ අත්වලට අසවීම භයානකයි. දෙවියන් වහන්සේගේ අතට අපි වුණාට පස්සේ ඒ අතෙන් ගැලවිලා අපිට යන්න බෑ. ඥානද සහෝදරයා සහෝදර අපිට උන්වහන්සේගේ හස්තයට අපි අසු වුණාට පස්සේ අපිට කිසි මාර්ගයක් නැහැ අපේ ජීවිතයේ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න. මොකද අපි උන්වහන්සේ වෙතට එන්නේ ඉස්සෙල්ලා අපි නොයෙකුත් අපි මාර්ග වලින් අපිට ජීවිතයේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න උත්සාහ කළා. මම ඔබට මීට ප්‍රථමක් කියලා ඇති. මම ජේසුස් වහන්සේව හඳුනා ගන්න ප්‍රථමයෙන් මගේ ජීවිතේ තිබුණු ප්‍රශ්න වලට සල්ලි තිබුණා. නමුත් ජීවිතේ ප්‍රශ්න ජීවිතේ කරදර, ගැටලු, වේදනාවල් සමාදානය නැහැ. විසඳුම් නැහැ. විසඳුම් හේවා නොඑක ආකාරයෙන්. මම කාලයක් දෙවි කෙනෙකු විශ්වාස කළේ නැහැ. දෙවියෝ නැහැ, දෙවියෝ බොරු. මනුෂ්‍යයා වානරයන්ගෙන් පැවතෙන්නේ. පරිණාමවාදය තමයි ඇත්ත. දෙවි කෙනෙක්ව ප්‍රතික්ෂේප කළා. ඥාන සමුද්‍රයේ ජීවිතයේ ප්‍රශ්න වලට නමුත් විසඳුම් නැහැ. නමුත් ජීවිතේ ප්‍රශ්න එන්නේ වැඩි වෙලා ජීවිතේ ගිරෙන්න යද්දී
දිව්‍ය සොයන්න පටන් ගත්තා. නමුත් ඒ සොයන්න පටන් ගත්තේ සැබෑ වූ මාර්ගයේ තුල නොවේ. මට මතකයි මගේ ජීවිතයේ ප්‍රශ්න වලට මම ඔබට වීඩියෝ එකක් කියලා ඇති. එතකොට අපේ නිවසේ තිබුණේ මෙතන විදුල තිබුණේ මෙතන. මේ අපි ඉස්සරහා මාව එක්කෙනෙක් අඬගහගෙන ගියා එක දේවාලයකට. ඒ දේවාලයේ ඉන්නේ කාලි කියන යක්ෂණී. කාන්තාවක් තමයි ඒකේ ඒ කපුකම කරන්නේ. ඉතින් ජීවිතේ ප්‍රශ්න වලට මම එතනට ගියා. ගියාම ඊපස්සේ මොනවාද මම දන්නේ කිව්වා කියලා මට දුන්නා. හැමදාම උදේ 7ට පොල් ගෙඩියක් අරගෙන ඇවිල්ලා යක්ෂණිට පොල් ගෙඩිය ගහන්න ඕනේ. ගහලා ඒ පොල් කටු ටික අරගෙන ඒ පොල් ටික අරගෙන ඇවිල්ලා ඒක හිරමනේ තියලා ගහලා කිරි ටික අරගෙන ඒ කිරි ටික ලිපේ තියලා හින්දලා තෙල් චුට්ටක් හම්බෙනවා. හැන්දෑවේ 5ට එතන ගිහලා පානපත් කරා. මේ ජීවිතේ ප්‍රශ්න වලට විසඳුම් දෙවුවා. දීගිලෙන් යන මනුෂ්‍යත් උත්තිරිගේ තෙල්ලෙනවා. සෙක්කන් කිව්වා. විසඳුම් නැහැ. ඒ පහන පත්තු කිරීමේ ප්‍රතිඵලය තමයි මගේ ජීවිතේ විනාශ කර ගැනීම. ඊළඟට සහෝදරිය විසඳුම් නැහැ. එක රාත්‍රියක 8යි මම තරුණයි එතකොට කපුවත් හන්දියේ මොකද ඒ වගේ විදිහට මම මගේ ජීවිතේ විනාශ කරගන්න මම වහබීලා මගේ ජීවිතේ බොහොම අමාරුවෙන් බේරුනේ. ඒ දෙවෙනි සලසමක් තිබ්බේ. මොකද මම දැක්කා එදා ඒ මරණ සීතල, ඒ මරණ බය. මොකද ඒ වෙලාවේ හිටියා අපේ නමුත් දෙවියන් වහන්සේට මගේ ජීවිතේ සලස්මක් තිබුණා. ඒ ඇවිල්ලා ඉස්පිතාලේ ඇවිල්ලා මට දවස් ගාණක් නෑ නැවත මම උත්සාහ කළ මෙදා පාර මම මැරෙනවමයි. කපුවත් හන්දිය 8යි වෙලාව. මම වහබෝතලේ කටට වක් කරගද්දි එක තරුණයෙක් ඇවිල්ලා මේක උදුරගත්තා. මගේ වයස 22 කෙනෙක්. ඔව් කිව්වා මගේ ජීවිතය ගැන මට බලාපොරොත්තුවක් තිබෙනවා. ඊළඟට සහෝදරයා සාද මොකක්ද තියෙන බලාපොරොත්තු උට මාත්මේ ප්‍රශ්න තුල ඉන්නේ. උට මොකක්ද මගේ ජීවිතේ බලාපොරොත්තු? නමුත් මම උට ඔහුගේ හඬට කිව්වා. ඒ තුලින් තමයි මම දෙවියන් වහන්සේ වෙතට එන්න මුල් පියවර තැබුවේ. ස්වාමීන් වහන්සේ යමකට අල්ලගත්තද? ස්වාමීන් වහන්සේ මම අල්ලගත්තා. නමුත් මම ස්වාමීන් වහන්සේව අල්ලගත්තේ නැහැ. මම ස්වාමීන් වහන්සේව අතහැර යන්න උත්සාහ කළේ. නමුත් ස්වාමීන් වහන්සේ කලින් අල්ලගත්තා. ප්‍රියාදර සහෝදරිය සුදු පුමන්තුමෙන් කියනවා යේසුස් වහන්සේ මම අල්ලාගත් සේද ඒක අල්ලා ගන්න වීර්ය කරමින් මම කියුවේ. උන්වහන්සේ අපි හැම කෙනෙක්ම අල්ලගෙන තිබෙනවා. අපි ඒ උන්වහන්සේ අල්ලා ගත්තා නම් අපි දුවන්න ඕනේ කොහටද? දිනුම්පද කරා. ස්වාමීන් වහන්සේගෙන් වෙන් වෙලා අපිට මුකුත් කරන්න බෑ. මොකද මට මතකයි ඊට පස්සේ මම සේවයට ඇවිල්ලා සභාව පටන් අරගෙන මේක මම දැන් මේ කියන්නේ දැන් අවුරුදු ඒත් මම අතහැරලා ගිහිල්ලා නම සභාවේ ආය මා සමග සිටියා මම අතහැරියේ නෑ. ප්‍රියතර සහෝදරිය දෙවියන් වහන්සේට ඇවිල්ලා ලැජ්ජාව සමහර විට මම විදුල අතු ගහනවා පුදු තියනවා දෙවියන්ට ලෑස්ති වෙනවා ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් පලාදුවක් උත්සාහ කරනවා. නමුත් ස්වාමීන් වහන්සේ මට යන්න දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මට යන්න දෙන්නේ නැහැ. මම එපා ස්වාමීන් මේ එකක්වත් මට එපා. මම මේ ඔක්කොම අතහැරලා දාලා මම යනවා. මම යන්නේ දුන්න කොහේ හරි කවුරු හරි කෙනෙක් මට කතා කරන දේශනා කරා. එහෙම නැත්නම් කවුරු හරි දෙයක් කතා කරන එතන හාස්කමක් සිදු වෙනවා. ස්වාමීන් වහන්සේ අතහැරලා යන්න දෙන්නේ නැහැ. ප්‍රියතර සහෝදරිය ස්වාමීන් වහන්සේ අපව යමකට අල්ලගත්තද උන්වහන්සේ අපිව අතහරින්නේ නැහැ.
ජීවිතේ නොයෙකුත් අත්දැකීම් තුලින් අද මෙතනට ඇවිල්ලා තිබෙන්නේ. ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය. මොකද ජීවිතේ ලොකුම වේදනාව තමයි තනිවීම. ජේසුස් වහන්සේ දිනුනා ලොකුම වේදනාව තමයි තනිවීම. ජේසුස් වහන්සේ සමග සිටියෝ සියලු දෙනා උන්වහන්සේව අතහැරලා. තනිවීම තනිකම තමයි මිනිස්සුන්ට තිබෙන ලොකුම වේදනාව. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය. නමුත් ස්වාමීන් වහන්සේ අපිව තනි කරන්නේ නැහැ. උන්වහන්සේ යමකට අපිව අල්ලගත්තද උන්වහන්සේ අපිව අතහරින්නේ නැහැ. ස්වාමීන් වහන්සේගෙන් වෙන් වෙලා අපිට යන්නත් බෑ. ස්වාමීන් වහන්සේගෙන් වෙන් වෙලා අපි යන්න උත්සාහ කරනවා නම් ස්වාමීන් වහන්සේ කොහෙන් හරි තැනකින් අපිව නැවතත් ගෙනල්ලා එතනටම දානවා. එතනටම දාන. ඒක උන්වහන්සේ ගීතාවලිය 139 ඉඳන් කියනවා. අපි උන්වහන්සේගෙන් වෙන් වෙලා අපිට මොනවක්වත් කරන්න බෑ. උන්වහන්සේ අපි කොතනද ගියාද උන්වහන්සේ එතනද. අපි පාතාලෙට ගියා නම් පාතාලෙට උන්වහන්සේ එතනද. අපි උන්වහන්සේ අතක් ඉන්නේ නැහැ. ඒකයි උන්වහන්සේ පොරොන්දු ඉෂ්ට කරන දෙවියන් වහන්සේ. එනිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ අපිව යමකට අල්ලගෙන තිබෙනවා. උන්වහන්සේ අපිව යමකට අල්ලගත්තද උන්වහන්සේ අපිව අතහරින්නේ. අපිට උන්වහන්සේගෙන් බේරිලා ගැලවිලා යන්න හම්බ වෙන්නේ නැහැ. කොහෙත්ම යන්න හම්බ වෙන්නේ නැහැ. උන්වහන්සේ කොහෙන් හරි නැවත කරකවලා අපිව ගෙනල්ලා එතනට දාන අර යෝනා වගේ. යෝනාගේ ජීවිතය තුළ යෝනා දෙවියන් වහන්සේගෙන් පලා දුවනවා. ඔබ දන්නවද අර කියමක් තියෙනවා මිනිස්සෙක් දෙවියන් වහන්සේ ඉදිරියෙන් පලා දුවන්න යද්දී යක්ෂයා ඔහුට ගමන් පහසුකම් සපයනවා. යක්ෂයා ගමන් පහසුකම් සපයනවා. යෝනා දෙවියන් වහන්සේ ඉදිරියෙන් පලා යන්න යද්දී යෝනට ඒ වෙලාව තිබුණා නම යොප්පාවේ මම එතනට ගිහිල්ලා තියෙනවා. තාම මේ පොඩි වනායේ තිබෙනවා. යෝන නැවුනේ නැද්ද දැන්? එතන උඩ තිබුණා නම ਉਹ ටිකට් එකක් අරගෙන දෙවියන් වහන්සේ උඩ කියනවා නිනිවේට යන්න. මොකද නිනිවේ සෙනගගේ පාපයේ මහත්. දෙවියන් වහන්සේගේ විනිශ්චය නිනිවේට ඇවිල්ලා තිබෙනවා. දෙවියන් වහන්සේ ඊට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ නැවත නිනිවේ වැසියන්ට අවස්ථාවක් දෙනවා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඇවිල්ලා මිනිස්සෙක්ව යම් දෙයකට උදහසට ලක් කරන්න ප්‍රථමයෙන් උන්වහන්සේ මිනිස්සුන්ට නැවත කතා කරනවා. නැවත කතා කරනවා. උන්වහන්සේ එච්චර සර්ව සාධාරණ දෙවි කෙනෙක්. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි විනිශ්චය දවසේදී විනිශ්චයෙන් පස්සේ උන්වහන්සේ එළුවන්ව උන්වහන්සේ වෙන් කරලා ඒ නිරේද යන මනුෂ්‍යයන්ට පවා ඒ යන මනුෂ්‍ය පවා දෙවියන් වහන්සේට ස්තුති කරලා යන්නේ. හේතුව එතරම් උන්වහන්සේ සාධාරණ විනිශ්චයක් තමයි දෙන්නේ. දෙවියන් වහන්සේ හිදිවේ වැසියන්ට උන්වහන්සේ නැමිලා විනිශ්චය කරන්න යද්දී දෙවියන් වහන්සේ නැවත ඔහුට අවස්ථාවක් දෙනවා. ඒ අවස්ථාව දෙන්න යොදාගන්නේ කාමද යෝනා. නමුත් යෝනා කැමති නිනිවේට යන්න. යෝනාගේ තියෙනවා නිනිවේ වැසියන් ගැන යම් කිසි නොසන්සුන් භාවයක්. ඔව් මොනවද කරන්නේ? ඔව් නිනිවේට යන්නේ නැතුව ඔව් පත්තස් කියන ප්‍රදේශයට යන පිරිස ඔව් නැවට නකිනවා. දෙවියන් වහන්සේ ඉදිරියෙන් පලා දුවන්න. ප්‍රියවද සහෝදරයා සහ නමුත් පලා දුවන්න ලැබෙන්නේ නැහැ. නොයෙකුත් පීඩා නොයෙකුත් දේවල් තුලින් ඔව් සිදු වෙනවා නැවත නිනිවේට දෙවියන් වහන්සේ ඔබ ගිහිල්ලා දානවා. මොකද දෙවියන් වහන්සේ ඉදිරියෙන් පලා දුවන්න බෑ. ඒ ගීතාවලිය 139 ඉඳන් කියන්නේ ඒකයි. වහන්සේ ඉදිරියේ අපි කොතනද පලා යන්නද? අපි කොතනද යන්නේ? ඔබ වහන්සේ එතන. අපි පාතාලෙට ගියාද? ඔබ වහන්සේ එතන. ප්‍රියවද සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ ඉදිරියේ පලා දුවන්න බෑ. දෙවියන් වහන්සේ ඉදිරියේ පලා දුවන්න බෑ. මොකද උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා. අපි දකිනවා පරණ දිවුසම තුල දෙවියන් වහන්සේ ආදම්ගෙන් පස්සේ ඊට පස්සේ තමයි නෝවා. නමුත් දෙවියන් වහන්සේ සියල්ල දෙයට පස්සේ දෙවියන් වහන්සේ අල්ල ගන්නවා කවුද? ආබ්‍රහම්ව. ආබ්‍රහම්ව අල්ල ගන්නවා. ආබ්‍රහම් තුලින් තමයි දෙවියන් වහන්සේ ඊළඟ සැලැස්ම අරගෙන යන්නේ. මේ සැලැස්ම තමයි යන්නේ.
ප්‍රියතර සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා අපිට කිසිවක් කරන්න බෑ. ඒ හේතුව උන්වහන්සේ අපේ ජීවිතයට ප්‍රකාශ වෙනවා. මම නොඑක් වර දෙවියන් වහන්සේව අපේතර යන්න නොඑක් විට උත්සාහ කළා තියෙනවා, අඬලා තිබෙනවා. ස්වාමිනී මට බෑ, මට ඔබගේ සේවය මම මේ අවුරුදු ගණනාවක් ඉස්සෙල්ලා කියන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ යමකට අල්ලගත්තද උන්වහන්සේ අතහරින්නේ නැහැ. උන්වහන්සේ වෙන් වෙලා යන්න දෙන්නේ නැහැ. ප්‍රියතර සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ අපිව කැඳවලා තිබෙනවා. උන්වහන්සේ කියනවා ලෝකයේ අන්තිම දක්වා මම නුඹලා සමග සිටිනවා. උන්වහන්සේ අපිව අනාථවත් කරන්නේ නැහැ. සුදු පාල් තුලන් කියනවා ක්‍රිස්තුස් වහන්සේ මාව යමකට අල්ලගත්තද නුඹව මාව අල්ලගෙන තිබෙන උන්වහන්සේ. ජීවිතේ ඒ කරදර ප්‍රශ්නේ ස්වාමිනී කරන්න බෑ. මේක කිසි දෙයක් එපා. මම සමහර උන්වහන්සේ කියලා තියෙනවා ස්වාමිනී මම කොහේ හරි ගිහිල්ලා මම ඇදිහිලිවන්තයෙක් වශයෙන් මම ජීවත් වෙන්න මට සේවය එපා. මට මේකක්වත් එපා. මම යනවා කොහේ හරි ගිහිල්ලා මම පල්ලියක මම ඇදිහිලිවන්තයෙක් වශයෙන් මම ඉන්නවා. මට කිසිවක් එපා. නමුත් ස්වාමීන් වහන්සේ යන්න දෙන්නේ නැහැ. ප්‍රියතර සහෝදරයන් සහෝදරිය, මම අවුරුදු ගානකට ඉස්සෙල්ලා දේවල් මම ඔබට කියන්නේ. එවැනි අත්දැකීම් තුලින් තමයි අපි ඇවිල්ලා තිබෙන්නේ. මොකද අපේ ජීවිතය තුළ ප්‍රියතර සහෝදරයන් සහෝදරිය අපි සම්පූර්ණ නැහැ. එවිට කොහොමද සම්පූර්ණ නැහැ. නමුත් අද අපි ස්වාමීන් වහන්සේ තුළ පරිණතභාවයට පත් වෙලා තිබෙනවා. අද දන්නවා ස්වාමීන් වහන්සේ සමග ගනුදෙනු කරන්න. ඒ නිසා ස්වාමීන් වහන්සේ යමකට අපිව අල්ලගත්තද ස්වාමීන් වහන්සේ අපිව තනි කරන්නේ මුළු ලෝකේ අපිව අතහරින. මුළු ලෝකේ කියයි අපි හොඳ නැහැ කියලා. මුළු ලෝකේ අපිට විරුද්ධව කැලෑපත්තර ගහයි. මුළු ලෝකේ අපිව කොන්කලයි. නමුත් ප්‍රියතර සහෝදරයන් සහෝදරිය, ස්වාමීන් වහන්සේ අපිව තනි නොකරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ නුඹව මාව යමකට අල්ලගත්තද උන්වහන්සේ අපිව අතහරින්නේ නැහැ. එහෙනම් අපිට තිබෙන එකම දේ තමයි දිනුම් පොළ කරා දුවන්න. මොකද අපිට තියෙන දිනුම. අපි මේ දිනුම ලබා ගන්න පිණිස තමයි වීර්යය කරන්නේ. මොකද මේ දිනුම අපි ලබා ගන්න ඕනේ. එළිදර පොතේ නම් කියනවා උන්වහන්සේ තුල සිටින්නාට උන්වහන්සේ සුදුසුම දෙනවා. ජීවනිය උතුම්ම දෙනවා. මේ ජීවනිය උතුම්ම ලබා ගන්න පිණිස තමයි අපි දුවන්න ඕන. අපේ ජීවිතේ බාධක පැමිණේ, ප්‍රශ්න පැමිණේ, කරදර පැමිණේ. නමුත් ඒක ඔක්කොම తాවකාලිකයි. මට සෑහෙන කාලයක් මේ තත්ත්වයන් තුල ගමන් කරන්න සිදු වුණා. ප්‍රියතර සහෝදරයන් සහෝදරිය, නමුත් ස්වාමීන් වහන්සේ සියල්ල තුල ස්වාමීන් වහන්සේ කඩන්න ඕන තැන් කඩලා, හදන්න ඕන තැන් හදලා උන්වහන්සේගේ උස මහත් ප්‍රමාණයට වර්ධනය වන පිණිස උන්වහන්සේ කියනවා. ඒ නිසා ප්‍රියතර සහෝදරයන් සහෝදරිය, අපි දුවන්න ඕනේ දිනුම් පොළ කරායි. අපි දුවන්න ඕනේ ඒ උතුම් ලබා ගන්න පිණිසයි. නමුත් යම්දි බාධක තිබේ, කරදර තිබේ, ගැටලු තිබේ. නමුත් ඒ සියල්ල ඇවිල්ලා తాවකාලිකයි. ඒව ඇවිල්ලා සදාකාලික දේවල් නෙමෙයි. ඒව తాවකාලික දේවල්. ඒව අපේ ජීවිතේට පැමිණෙන්නේ අපේ ජීවිතයේ අත්දැකීම් ලබා ගන්න පිණිසයි. මම ජීවිතේ ළඟදී දෙකකින් පොතක් ලියන්න. මගේ ජීවිත කතාව ලියනවා. නමුත් මගේ ජීවිත කතාව තුළ මම ඔවුන්ට කිව්වා ලියන්නේ. දැන් අද ගොඩක් අය ජීවිත කතාව ලියන්නේ ඔවුන් එකපාරට ආරෝහණ වෙවිලා තියෙනවා. අපේ ජීවිතයේ ආරෝහණ නෙමෙයි. අපේ ජීවිතයේ ආරෝහණ අවරෝහණ යන ගමනක් ඇදිවිලා කියලා කියන්නේ. ගොඩක් අයගේ පොත් දැක්කම ඔවුන්ගේ අර දුර්වල වෙච්ච තැන්, වැටුණු තැන් ඒ පොත්වල නැහැ. ප්‍රියතර සහෝදරයන් සහෝදරිය, ජීවිත කතාව ලියද්දී ඒක යම් කිසි කෙනෙකුට ආදර්ශයක් වෙන්න, යම් කිසි කෙනෙකුට අභියෝගයක් වෙන්න අපේ ජීවිතයේ ආරෝහණ සහ අවරෝහණ දැන් ලියන්න ඕනේ. අපි එවැනි ඇදහිල්ල ගමනක් ඇවිල්ලා තිබුණේ. අපි එකපාරම පැරිෂට් එකක් වගේ අපි එකට ගිහිල්ලා රොකට් එකක් වගේ එකට ගිහිල්ලා නැහැ. අපේ ජීවිතය තුළ නැගිටින් වැටින් මේ දේවල් තිබෙනවා. හැම දේවදාසෙක්ගේ ජීවිතය තුළ තිබෙනවා. හැම ඇදහිල්ලවන්තයෙක්ගේ ජීවිතය තුළ තිබෙනවා. එකපාර කවුරුත් ඇවිල්ලා නැහැ. එහෙනම් අපේ ජීවිත කතාව ලියද්දී
අමිහිරි පැති ලියන්න ඕනේ. අමිහිරි පැති ලියන්න. මොකද අපි ලියමු. ඒ අමිහිරි පැති ලියමු. අවරෝණුන් දැන් ලියමු. ඒක තමයි යම් කිසි කෙනෙකුට අභියෝගය. මොකද ඔය සුදු ලියවිල්ල තුල දෙවියන් වහන්සේ මේ හැම දෙයක්ම සඳහන් කරලා තිබෙනවා. එනිසා පියාදර සහෝදරයන් සමග මේ හැම දෙයක් තුළින්ම අපි ක්‍රිස්තුස් වහන්සේගේ උසමහත් ප්‍රමාණය වර්ධනය වෙනවා. අපේ ජීවිතේ අපි පරිණතභාවයට පැමිණෙනවා. මොකද අත්දැකීම් තුළින් තමයි මිනිස්සෙක් පරිණතභාවයටපත් වෙන්නේ. මේවා ජීවිතයේ අපිට අත්දැකීම්. ඒ නිසා අපේ එකම අරමුණ විය යුත්තේ කුමක්ද? දිනුපල කරා දුවන්නයි. මොකද ජීවනයේ උතුම්ම අපිට ලබා ගන්න බැරි වුණොත් පියාදර සහෝදරයන් සහෝදරිය ලියවිලි සඳහන් කරන අපිට ඇති වෙන්නේ හැඟීමත් දත්මිටි කෑමත් පමණයි. හැඟීමත් දත්මිටි කෑමත් පමණයි. යේසුස් වහන්සේ නොඑක් උපමා කතා වලින් මේ දේ උන්වහන්සේ මනුෂ්‍යයන්ට දේශනා කළා. දොර වැහුවට පස්සේ ආයි දොර හරින්න බෑ. මොකද දෙවියන් වහන්සේ දොරක් වැහුවට පස්සේ ඒ දොර අරින්න බෑ. ඒක දෙවියන් වහන්සේම තමයි නැවත අරින්න ඕනේ. නෝවගේ නැමේ දොර දෙවියන් වහන්සේ වැහුවා. නෝවට බෑ නැමෙත එළියට එන්නේ. ඔව් කවුරුන් බැලුවා. නමුත් කවුරුන් මොකද එළියට යන්නේ බෑ. ඔව් කවුරුන් බල්ල තමයි පරිවිය ක්‍රියාවන් ඉස්සලා. පරිවිය ගිහිල්ලා එනවා. ඊට පස්සේ කාක්කව යනවා. කාක්කාවේ නෑ. ඊට පස්සේ තමයි දැනගන්නේ දැන් වතුර සම්පූර්ණ බැහැලා ගිහිල්ලා. නමුත් ඔහුගේ එළියට එන්න විදියක් නෑ. නමුත් උන්වහන්සේ හැම දෙයකටම කාලයක් තියෙනවා. අපේ ජීවිතයේ ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය මේ අත්දැකීම් තුළින් අපිට ගමන් කරන්න ලැබෙන්නේ. මොකද විශේෂයෙන් දේව සේවකයෙකුට තියෙන්න ඕනේ දුක් ආකාරයේ අත්දැකීම්. ඒ කියන්නේ සමහර පුජකෝ ඉන්නවා උන්ට අත්දැකීම් නැහැ. කිතුණු නිර්මාණ කියන්නේ සමහර ආගම් වල ඒ අත්දැකීම් නැහැ. ජීවිතය අත්දැකීම් නැහැ. අපිට අත්දැකීම් තියෙන්න ඕනේ. අත්දැකීම් තිබුණාම තමයි අප වෙතට යම් කිසි කෙනෙක් ආවම එයාට හරිය පිළිතුරු දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද අපි මේ මාර්ග තුල ගමන් කරලා තිබෙනවා. දෙවියන් වහන්සේ මාර්ග තුල අපිට ගමන් කරන්න ඉඩ හැරලා තිබෙනවා. ඒකයි අර සුදු පෞල්තුමා දෙක කොරින්තියානු පත්‍රේ නම් කියනවා නුඹලාව දෙවියන් වහන්සේ මේ මාවත් තුලින් ගමන් කරන්න ඉඩ හරිනවා. ඇයි හේතුව කුමන පීඩාවක් ගමන් කරන අයව සනසන පිණිස. කුමන පීඩාවකට මුහුණ දෙන අයව සනසන පිණිස. කේවල බලන්න දෙක කොරින්ති පළවෙනි පරිච්ඡේදය තුල කියන්නේ. සනසන පිණිස දෙවියන් වහන්සේ නොයෙකුත් අත්දැකීම් තුලින් අපිට ගමන් කරන්න ඉඩ හරිනවා. එනිසා පියාදර සහෝදර නමුත් මේ හැම දෙයක් තුළින්ම උන්වහන්සේ කරන අපේ ජීවිතේ පරිණතභාවයට කියනවා. නමුත් අපේ එකම අරමුණ විය යුත්තේ දිනුපොළ කරා දුවන එකයි. දිනුපොළ කරා දුවන එකයි. ඔබ මේ බයිබලයේ කියවන්න. අද කී දෙනෙක් බයිබලයේ ගෙනල්ලා තියෙනවද පල්ලියට? නුඹ පල්ලියේ බයිබලයේ ගේන්නේ නැත්නම් නුඹ කිතුණුවෙක් නෙමෙයි. නුඹ ලැජ්ජා වෙන්න ඕනේ. නුඹට කියලා බයිබලයක් තියෙන්න ඕනේ. මොකද බයිබලෙන් තමයි ඔබගේ ජීවිතේ කිතුණු ජීවිතේ කුමක්ද කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. මේ බයිබලයේ පිරිසිදුව තිබෙනවා නම් ඔබගේ කිතුණු ජීවිතය ඇවිල්ලා අපිරිසිදුයි. මේ බයිබලයේ අපවිත්‍ර තිබෙනවා නම් ඔබගේ කිතුණු ජීවිතේ පිරිසිදුයි. මේ බයිබලයේ හැමතැනම ඉරි ගහලා ලියලා තියනවා කියන්නේ ඔබ හැම මොහොතකම දෙවියන් වහන්සේගේ වචන තුල සිටින කෙනෙක්. නුඹගේ බයිබලයේ අපිරිසිදු නම් නුඹගේ කිතුණු ජීවිතේ පිරිසිදුයි. නුඹගේ බයිබලයේ පිරිසිදු නම් නුඹගේ කිතුණු ජීවිතේ අපිරිසිදුයි. ඒ හේතුව නුඹ දෙවියන් වහන්සේගේ වචන සමග නුඹ ඇසුරු කරන කෙනෙක් නෙමෙයි. මොකද අපේ ලොකුම වස්තුව තමයි බයිබලය. පල්ලියේදී මේ බයිබලය තුරුළු කරගෙන ඉන්න ඕනේ. ප්‍රියවර සහෝදරයන් සහෝදරිය මේක තමයි අපේ ජීවනයේ ලියවිල්ල. අද කී දෙනෙක් බයිබලයේ ගෙනල්ලා තිබෙනවද? බයිබලයේ කියන්නේ ඔබ බයිබලයේ කියන්නේ නැත්නම් ඔබ ලැජ්ජ වෙන්න. ඔබ කිතුණුවෙක් නෙමෙයි. ඔබ දවසක කොච්චර බයිබලයේ කියවනවද?
අඩු ගානේ එක ඡේදයක්වත් ඔබ කියවනවද? ප්‍රියවර සහෝදරයා සහෝදරිය අපේ ජීවිතේ අපිට පැමිණෙන නොයෙකුත් දේවල් වලදී අපිට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය තියෙන දෙවියන් වහන්සේගේ වචන තුලයි. මොකද මට මතකයි අද මම මෙතන දේශනා කරන තත්ත්වයේ හිටගෙන ඉන්නේ. මම ක්‍රිස්තුස් වහන්සේ වෙතට ආපු වෙලාවේ ජීවිතේ ප්‍රශ්න විසඳුන්නේ නැහැ. මම ස්වාමීන් වහන්සේලා අතහැරලා යනවා. මට එපා මේ දෙවියෝ. මගේ ජීවිතේ ප්‍රශ්න විසඳුන්නේ නැහැ. මට එපා. පස්සේ තමයි උන්වහන්සේ මාව අල්ලගත්තේ. එක බයිබල් පදයක් මගේ මතකෙ තිබුණා. අන්තිමේ දක්වා ස්ථිරව සිටින්නා කලබලු ලබන්නේ. මේ බයිබල් පදේ තමයි මාව අරගෙන ආවේ. මම ස්වාමීන් වහන්සේව අතහැරලා යන්නේ යද්දී ගුල්ලපදී මගේ මේ කනට මේක කවුද මන් දන්නේ කියනවා. නමුත් අන්තිමේ දක්වා ස්ථිරව සිටින්නා කලබලු ලබන්නේ. මේ ස්වාමීන් මම ඉන්නවා වහන්සේ තුල. අන්තිමේ වහන්සේ මාව අල්ලගත්තා. ප්‍රශ්න විසඳුනේ නැහැ. නමුත් මම කෝ ස්වාමීනි මම ඔබ වහන්සේව අතහරින්නේ නැහැ. ඔබ වහන්සේ මාව අතහරින්නේ නැහැ. මට ඊට පස්සේ බයක් තුණා උන්වහන්සේ මාව අතහරින්නේ කියලා. මම ඔබ වහන්සේව අතහරින්නේ නැහැ. ඊට පස්සේ කාලාන්තරයක් ගියාට පස්සේ තමයි මගේ ජීවිතේ දෙවියන් වහන්සේ ප්‍රශ්න විසඳුනේ. ප්‍රියන්තර සහෝදරයා සහෝදරිය මම ගැන කියනවා නෙමෙයි. මම ඔබට මගේ අත්දැකීම් තුලින් යමක් අද උදෑසන නුඹට කියනවා. ප්‍රියන්තර සහෝදරයා සහෝදරිය ස්වාමින් වහන්සේව තදින් අල්ලගන්න. උන්වහන්සේ අපිට තිබෙන මාර්ගයක් දීලා කුරුසේ මාර්ගය. යේසුස් වහන්සේ කියනවා යමෙක් මාව අනුගමනය කරනවා නම් තමා නසා ගන්න. අද අපි අපව නසාගත යුතුයි. අපේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ සමහර අත්දැකීම් තිබෙනවා. අපිව යටහත් කරන පිණිස, අපේ අහංකාරය කඩන පිණිස, අපේ උච්චත්තකම නැති කරන පිණිස, අපේ හීනමානය නැති කර ගන්න පිණිස දෙවියන් වහන්සේ අපිට යම් කිසි මාවක් තුළ උන්වහන්සේ ගමන් කරන්න ඉඩ දෙනවා. ඒක තමයි උන්වහන්සේ කිව්වේ යමෙක් මාව අනුගමනය කරනවාද තමා නසා ගන්න. මේක තමයි අමාරු. තමා නසා ගන්න. මොකද අපේ ජීවිතය තුළ තිබෙනා වූ ලොකුම බාධකය තමයි මමත්වය. උන්වහන්සේ කුරුසේ රැගෙන එන්න කියලා කිව්වේ ඒ මමත්වය නසා තමා නසාගෙන කුරුසේ රැගෙන දවස්පතා එන්න. ඒ දවස්පතා එද්දී අපිට නොයෙකුත් ජීවිතයේ අත්දැකීම් වලට මුහුණ පාමින් අපිට ගමන් කරන්න සිදු වෙනවා. මොකද හේතුව අපි ක්‍රිස්තුස් වහන්සේගේ උසමාත ප්‍රමාණයට වර්ධනය වන පිණිස. ඒ නිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ කිසි දවසක නුඹව අතහරින්නේ නැහැ. නුඹව මාව යමකට උන්වහන්සේ අල්ලගත්තද උන්වහන්සේ අපිව අතහරින්නේ නැහැ. කොයි මාර්ගෙන් හරි නමුත් උන්වහන්සේ තෝරාගෙන ලැබුවා අයට සමහර අය ඉන්න උන්වහන්සේව අතහැරලා නැවතත් ඔවුන්ගේ පරම ජීවිතෙට ගිහිල්ලා විනාශ වෙලා සමහර වෙලේ අය මැරිලා ඉන්නවා. මොකද ස්වාමීන් වහන්සේ බයිබලයේ සඳහන් කරන උන්වහන්සේ තමන්ගේ ප්‍රේම කරන පුත්‍රයන් විතරයි. ප්‍රේම කරන පුත්‍රයන් විතරයි කරන්නේ. ඒ නිසා ඔබගේ ජීවිතය තුළ යම් යම් දේවල් උන්වහන්සේ තුළින් පැමිණෙනවා නම් දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන්නේ නැත්නම් ඔබට ඕනම දෙයක් කරලා ඕනම විදිහකට ඔබට ගමන් කරන්න ඉඩ හරිනවා. ප්‍රියවර සහෝදරයා සහෝදරියන් බයිබලයේ සඳහන් කරන මේ පොතේ දෙවියන් වහන්සේ ප්‍රේම කරන පුත්‍රයන්ට තලන සිට අපිව ගෙනියන මාර්ග තුල සමාන වේදනා දෙකින් තුලින් ගෙනියලා නැවත උන්වහන්සේ අපිව ගේනවා සමභූමියකට. ප්‍රියවර සහෝදරයා සහෝදරිය ඒක තමයි ජයග්‍රහණය. සුතුලිය නිර්මියාම පොතේ අපි දකිනවා පාවුස්වැනි පරිච්ඡේදයේ ඊශ්‍රායල් ජනතාව ඒකාන්තාරේ ගමන් කරද්දී ඔවුන් ආවෝවේ ශූර්ණ වනාන්තරයේදී ඔවුන්ට වතුර නැහැ. දෙවියන් වහන්සේ පස්සේ උන්ට වතුර ලබා ගන්න වතුර මිහිරි කර ගන්න ක්‍රමයක් කිව්වා. නමුත් අන්තිමට අපි දකිනවා ඒ පරිච්ඡේදය තුල ඔවුන් ඒලින් නම්
ස්ථානයකට ඇවිල්ලා එතන කඳුරු බැඳගත්තා. එතන තිබුණා උල්පත් 12ක් ඇත්තා වූ ඉන්දිකා 70ක් ඇත්තා වූ සමභූමිය. උල්පත් 12ක් ඇත්තා වූ වතුර තියෙන්නා ඉන්දිකා 70ක් තිබෙන්නා වූ ඒ සමභූමිය. එතන ඇවිල්ලා ඔවුන් කූඩාරම් ගසාගෙන ඔවුන් නිශ්චලව ඔවුන් ජීවත් වුණා. අපේ ජීවිතේ දෙවියන් වහන්සේ කරන්නේ ඒකයි. නොයෙකුත් සෝත්සි පරීක්ෂා මැදින් අපිව ගෙන යමින් උන්වහන්සේ අවසානයේ කියනවා උල්පත් 12ක් සහ හිඳිගස් 70ක් ඇත්තම නුවරට ඒ නුවරට ගෙනල්ලා උන්වහන්සේ අපිව නිශ්චලව ජීවත් වෙන්න සඵලත් වෙන්න ජීවත් වෙන්න බාධක පරීක්ෂාවල් ආවත් ඒවා තුළ ජයග්‍රහණය ලබාගෙන ජීවත් වෙන්න උන්වහන්සේ අපිව සමභූමියකට ගෙනල්ලා එතන පදිංචි කරනවා. ප්‍රියාන්ත සහෝදරයන් සහෝදරිය මේ උතුම් දැසන දෙවියන් වහන්සේ සියල්ලන්ට ආශිර්වාද කරන සේවා අපිට මනුෂ්‍ය ජීවිතයේ තිබෙන ලොකුම වේදනාව තමයි අනිකම. මුළු ලෝකෙ අතහැරීම. ජේසුස් වහන්සේ අත්දැක්කා උන්වහන්සේ තිබුණ ලොකුම වේදනාව එයයි. කුරුසෙට යන්නේ එක නෙමෙයි. ඒක වේදනාව. උන්වහන්සේ දෙතර තිබුණේ පාපය අප්‍රසන්න කරන. නමුත් කුරුසෙදී උන්වහන්සේ තිබුණ ලොකුම වේදනාව. ගෙත්සමනි වේදී උන්වහන්සේ තිබුණ ලොකුම වේදනාව. උන්වහන්සේ බොහෝ දුකෙන් තමයි ගෝලෝ ළඟට ඇවිල්ලා කන්නේ. නුඹලාට මා සමග එක පැයක්වත් අබුදිව සිටින්න නොකියද. තනි වෙලා උන්වහන්සේ යාඥා කරද්දී තනි වෙලා ස්වර්ගෙන් දේව දූතයෝ දෙදෙනෙක් ඇවිල්ලා උන්වහන්සේව ශක්තිමත් කරනවා. උන්වහන්සේ ලැබුවා වේදනාත්මකම අත්දැකීම තමයි තනිකම. අපේ ජීවිතේ ලබන්නා වේදනාත්මකම අත්දැකීම තමයි තනිකම. නමුත් මේ දේ හැම දෙයක් තුළ ස්වාමීන් වහන්සේ අපේ කඳුළු පිසදමමින් උන්වහන්සේ උසුවාගෙන අපව ගෙනෙනවා. බෑ ස්වාමීනි දැන් ඇති. නමුත් උන්වහන්සේ උසුලාගෙන උන්වහන්සේ ගමන් කරමින් නියමිත ස්ථානයට අපිව ගෙනත් දානවා. හිරිගස් 70ක් සහ උල්පත් 12ක් ඇත්තා වූ සමභූමියට උන්වහන්සේ අපිව ගෙනල්ලා එතන නිශ්චලව ජීවත් වෙන්න සලස්වනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය උන්වහන්සේ යමකට අල්ලා ගත්තාද දිනුම් පොළ කරා දුමු ජීවනිය ඔටුන්න ලබා ගන්න පිණිස ජීවනිය ඔටුන්න අපිට ලබා ගන්න බැරි වුණොත් හැඬීමක් දත්මිදි කෑමක් පමණයි අයිති වෙන්නේ. හැඬීමක් දත්මිදි කෑමක් පමණයි. එතනින් එහාට බලාපොරොත්තුවක් නැහැ. උන්වහන්සේ දොර වැහුවට පස්සේ ඒ ජීවනයේ දොර නැවත ඇරෙන්නේ නැහැ. ජීවනයේ දොර ඇරිලා තිබෙද්දී අපි ඇතුල් වෙලා ජීවනය ලබන්න ඕනේ. ස්වාමීනි ඔබගේ වචන ගැන ස්තුතියි. මගේ ජීවිතේ නොයෙකුත් හානිය අත්දැකීම් තුලින් ගමන් කළා ස්වාමීනි. අද ඔබ වහන්සේ මාව සමභූමියකට ගෙනල්ලා තිබෙනවා. ඒ ගැන ඔබට ස්තුතියි. පියාණෙනි අද මෙවැනි අත්දැකීම් තුලින් ගමන් කරන අය ඇති. ස්වාමීනි ඉන්දිකත් 12ක්ද ඉන්දිකත් 70ක්ද උල්පත් 12ක්ද ඇත්තා වූ සමභූමියට ඔබ ගෙනල්ලා ස්වාමීනි නිශ්චලව ගමන් කරන්න ඔවුන්ට ආශිර්වාද කළ නැව. ස්වාමීනි ඔබ වහන්සේ වට දිනක් කිව්වා නුඹ තනි වෙලා නැහැ. මුළු ලෝකයේම ඔබ අතහැරියත් මම ඔබව අතහරින්නේ නැහැ කියලා. ස්වාමීන් වහන්සේගේ හඬින් මට කතා කළා. දෙවියන් වහන්සේ ආකාරයෙන් අද ඔබ වහන්සේගේ සෙනඟේ යම් කිසි කෙනෙක් තනිව දුකින් සිටිනවා නම් ස්වාමීනි වචන තුලින් ඔබ දහිනමත් කළ මැනව. ස්වාමීනි මුළු ලෝකය අතහැරියත් ඔබ තනි නොකරන බව ස්වාමීන් වහන්සේ ඔවුන්ට එසෙන්න සලස්වාද දෙවියන් වහන්සේ. දයාවන්ත පියාණෙනි වචනේ හැම කෙනෙකුගේම සිත් තුළ පළ දරලා
ඔබතුල ශක්තිමත්ව ධෛර්යමත්ව ස්වාමිනී ඔටුන්න ලබා ගන්න පිණිස ස්වාමී දුවන්න ඔබ වහන්සේ ශක්තිය ඔවුන්ට දෙමින් ශුද්ධාත්ම දෙවියනේ ඔවුන්ට මඟ පෙන්වුව මැනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හාලෙලූයා. ස්තුති වේවා දෙවියන් වහන්සේ. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. මහිමේ වේවා. හොඳයි ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය. දිනුම්පල කරා පිටුවමු. ජීවිතේ ස්වාමීන් වහන්සේ අපිට දීලා තියෙන මේ ජීවිතේ විතරයි. මේ ජීවිතය අපි මුක්ති විඳින්න ඕනේ. ආයත් ලැබෙන සදාකාලික ජීවනයයි. අපිට ආපහු නැවත පුරුණුපත්ය වගේ අපිට නැවත ජීවිත ලැබෙන්නේ නැහැ. ඒක බොරු. මේ ජීවිතේ විතරයි අපිට තියෙන්නේ. මේ ජීවිතේ අපි මුක්ති විඳමුන් යහපත්ව ස්වාමීන් වහන්සේ තුළ. ඒ නිසා දෙවියන් වහන්සේ තුළ රඳා පවතින ඔබ පල්ලියට එද්දී ඔබගේ බයිබලේ තුරුළු කරගෙන ඉන්න මේක තමයි ජීවිතයේ තියෙන එකම වස්තුව. මේක තමයි අපේ ජීවිතයේ ඔප්පුව. මේක තුල තමයි අපේ සියල්ල තිබෙන්නේ. අර මාටින් ලූතර් කියනවාගේ පියතුමා එයා තුලින් තමයි කිතුණු සභාවේ නව ප්‍රතිසංස්කරණයක් ඇති වුණේ. ඔව් කවදාකවත් පූජකෙක් වුණාට බයිබලේ දැකලා තිබුණේ නැහැ. ඔව්ට පුස්තකාලෙකදී ඔව් දකින්න බයිබලේ. ඒක තියෙන්නේ දැන්වලක මේවා කරලා ඉබ්බෙක් දාලා කබඩ් එකක ඈත ලාච්චුවක දාලා තියෙන්නේ. ඔව් ඒක දැකලා ඔව් ඒකට ගොඩක් ආසයි තිලා ඊට පස්සේ තමයි ඔව් කියවන්න පටන් ගත්තේ. ඒ කියවද්දි තමයි ඔහුට දෙවියන් වහන්සේ කතා කළේ රෝම පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ තුල මාගේ ධර්මිෂ්ඨ ඇදහිල්ලෙන් ජීවත් වන්නේ. ඒ බයිබල් පදයේ තමයි අද කිතුණු සභාවේ නව ප්‍රතිසංස්කරණයක් ඇති වුණේ. ඒ මාටින් ලූතර් තුමාගේ විප්ලවය රෙෆර්මාදු විප්ලවය ඒතුලින් තමයි කිතුණු සභාවල් නැවත නැගිටලා කතෝලික සභාවට විරුද්ධව හඬ නගලා නැවත ප්‍රතිසංස්කරණයක් ඇති වෙලා කිතුණු සභාව පිබිදිලා ආවේ. ඔය එකකම් බයිබලේ දැකලා තිබුණේ නැහැ. මේක තමයි අපේ ජීවිතේ වෙනස් කරන්නේ. මේක තමයි අපේ ජීවිතේ කැඩපතර. අපි කණ්ණාඩියෙන් ගිහලා මූණ බලලා අපි අලංකාර වෙනවා. නමුත් අපේ ඇතුළ දකින්න පුළුවන් එකම දේ ඇවිල්ලා සුද්ධ ලියවිල්ල විතරයි. කෙනෙක් කවුරුහරි ලියන පොතක් ඒ පොත විවේචනය කරලා ලියනවා. මෙම ලියන දින උඩ දවසක් හිතුණා බයිබලයට විවේචනාත්මක ලිපියක් ලියන්න. ලියන්න පටන් ගත්තා. නමුත් පේලි කීපයක් ලියද්දී ලියනවා. මම ලෝකේ හැම කතෘවරයෙක්ගේම පොත් මම විවේචනය කරලා ඒකට කෘතියක් ලිව්වා. නමුත් මම බයිබලයේ විවේචනය කරද්දී ලියද්දී බයිබලයේ මාව විවේචනය කරනවා. බයිබලයේ විවේචනය කරන්න බෑ. බයිබලයේ විවේචනය කරලා ලියද්දී උයන් කියනවා බයිබලයේ මාව විවේචනය කරනවා. ඒ නිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි ඇතුළත දකින්න කැඩපත මෙයයි. පල්ලියට එද්දී බයිබලයේ තුරුළු කරගෙන එන්න. බයිබලයේ කියවන්න. දෙවියන් වහන්සේ කතා කරද්දී බයිබලයේ ලියන්න. ඔබට කියන දේවල් මම මේක ලියලා තියෙනවා වෙලාවල් පවා. උන්වහන්සේ මට කතා කරපු වෙලාවල්. ඒ ආකාරයෙන් දෙවියන් වහන්සේ සමග ළඟ ඇසුරක් ඇති කරන්න. මොකද දෙවියන් වහන්සේ සමග ඇසුරු කරන්න තිබෙන එකම දේ ඇවිල්ලා සුද්ධෝ ලියවිල්ල විතරයි. මේක ලියලා තියෙන දින දෙක මගේ මම හිතන්නේ 6 වෙනි හරි 7 වෙනි හරි බයිබලේ. එහෙම බයිබලයක්ම තියෙනවා. බයිබල් වල ඇවිල්ලා සමහර කෑලි ඔය ලියලා දෙවියන් වහන්සේ කිව්ව දින ලියලා වෙලාවල් ලියලා කතා කරපු දේවල් ලියලා අම්මයි කාබඩ් එකේ තියෙනවා. බයිබලේ කියවන්න. බයිබලේ කන්න. ඔබගේ ජීවිතේ ගොඩනගා ගන්න. හාලෙලූයා. සදාකාලික ඥානෙ. හොඳයි අපි යාඥා කළ දෙන්නේ අවසන් කරමු. ඥානෙනි
අපි ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ලබන බදාදා 6 මාට අපේ හාස්කම් දෙන්නේ තියෙනවා. ඒ නිසා හැමෝම එක්ක සම්බන්ධ වෙන්න. ඔබට දේවස්ථානට එන්න අපහසුතාවයක් තිබෙනවා නම් අන්තර්ජාලය තුල අප සමග සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේගේ හාස්කම් ඔබ අත්දකින්න. ස්වාමිනී අද ඔබ වෙතට ආපු සියල්ලන්ට ආශිර්වාද කරන්න. දයාවන්ත ස්වාමිනී සභාවේ ඒ නායකත්වයට ඒපත් වුණා හැම කෙනෙක් ගැන යාඥා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ හැම කෙනෙකුටම උපකාර කළ නැත. කුඩා දේට විශ්වාසවන්තව සිටිනේ මහත් වූ දේට විශ්වාසවන්ත වෙන්න ස්වාමිනී ඔවුන්ට ඔබ වහන්සේ කතා කරමින් මට පෙන්වන්න. කුඩා දේට විශ්වාසවන්ත නම් මහත් වූ දේට විශ්වාසවන්තයි කියලා ඔබ වහන්සේ කිව්වා. දයාවන්ත ආදරවන්ත ස්වාමිනී ඔබ වහන්සේට මම හැම මොහොතකම ස්තුතිවන්ත වෙනවා. ස්වාමී විශ්වාසවන්ත ඔබට ගණන්ගෙන ඔබ දී තිබෙන වගකීම් ගැන ඔබට ස්තුතියි. ඥානනි අද අප සෙනඟට ආශිර්වාද කරන්න. කිසිවෙක් විශ්වාසී යවන්න එපා. ස්වාමී පාසල් ආරම්භ වීමත් සමගම ඒ ළමයින්ට ස්වාමී දිවාහාරය දෙන ඒ කාර්ය කරන්න උපකාර කළ නැත. ස්වාමී අපි ළමයි 10 දෙනෙක්ගෙන් පටන් ගන්න අපිට උපකාර කළ නැත. ස්වාමී අපි යමක් පටන් ගත යුතු තිබෙනවා. එවිටයි ඔබ ආශිර්වාද කරන්නේ. ස්වාමී අපිට ඒ සේවය කරන්න ආශිර්වාද කරන්න. ඒ වගේම ස්වාමී අපි වැන්ද ගුවන් 5 දෙනෙක්ගෙන් ස්වාමී ඒ සේවය අපි පටන් ගන්න යනවා. මාසෙකට ඔවුන්ට දීමනාවක් දෙන්න. ස්වාමී ආශිර්වාද කරන්න. අපි ඒක පටන් ගන්නවා. ඔබ ඒක ආශිර්වාද කරන්න දෙන්න. ඥානමය හැම දෙයක්ම කරන්න ඔබගේ මහත් කරුණාව අනුග්‍රහය දෙන්න. සභාවේ හැම කෙනෙක්ටම ආශිර්වාද කරන්න. මගේ දයාවන්ත ආදරවන්ත සදාකාලික පියාණන් 2022 වර්ෂයේ සභාව තුළ අලුත් දේවල් කරන්නේ ඔබගේ නාම ඔසවන්න ස්වාමීන් වහන්සේ උපකාර කරනවා. ස්වාමීන් අපි මේ වසරේ සුභාරංචි රැස්වීමක් ස්වාමීන් වහන්සේ පවත්වන්න අපිට ආශිර්වාද කරගන්න. ස්වාමීන් අපිට දින 3ක ස්වාමීන් දින 3ක සුභාරංචි රැස්වීම මාලාවක් තියන්න ස්වාමීන් අපිට ඔබ වහන්සේ උපකාර කරගන්නව. මේ වර්ෂ ස්වාමීන් අපි ඒ දේ කරනවා. අපි දින 3ක සුභාරංචි රැස්වීමක් පවත්වනවා. ඒක ආශිර්වාද කරන්න දෙවියන් වහන්සේ. ඒ සැලසුම් කරන්න ස්වාමීන් දැන් ඉඳන් මේ සැලසුම් කරන්න ඔබගේ කරුණාව දෙන්න දෙවියන් වහන්සේ. මගේ ආදරවන්ත සදාකාලික පියාණෙනි අද ඔබ වෙතට ආපු සෙනඟට ආශිර්වාද කරන්න. කිසිවෙක් වෙස්සතින් යවන්න එපා. ආපු සියල්ලට ආශිර්වාද කරන්න. අන්තර්ජාලය වහන්සේ සමග සම්බන්ධ වුණා සියල්ලට ආශිර්වාද කරන්න. ස්වාමී අද වහන්සේ වෙතට ආවා ඔබ වහන්සේගේ දරුවන් අතරේ යමෙකු ස්වාමීන් වහන්සේ රෝගීව සිටිනවාද? දැන් ස්වාමීන් වහන්සේගේ දිව්‍යමය නිරෝගීකමින් ඔබ සම්පූර්ණ කරන්න. රෝගී කුමක් වුවත් ස්වාමීන් වහන්සේ ඔබ ජීවමානව සිටිනවා සුව කරන්න. ස්වාමීන් ශරීරයේ සමහර විට ඇතුළාන්තයේ අවයවයන් දියවීමක් සිදු වෙති. නමුත් ස්වාමීන් ඒවා නැවත ස්වාමීන් වහන්සේ අලුත් වැඩියා කරමින් යථා තත්ත්වයටපත් කරන්න ඔබට පුළුවන්. මන්ද ඔබ වහන්සේ මෞන්කාරු දෙවියන් වහන්සේ. එනිසා ස්වාමිනී යමකගේ ශරීරයේ ඇතුළාන්තයේ යම් කොටස් දිය වෙලා ස්වාමීන් වහන්සේ ආබාධිත තත්ත්වයටපත් සිටිනවාද? දැන් ස්වාමිනී ඔබ වහන්සේගේ ආනුභාවය නිදහස් කරලා ස්වාමිනී දිය වී තිබෙනා ඒ ගෙවි ගොස් තිබෙනා කොටස් නැවත අලුත් වැඩියා කරලා ස්වාමිනී දැන් ඔබ වහන්සේගේ සුවෙන් ඔවුව සම්පූර්ණ කරන්න. ස්වාමිනී ඔබගේ නිරෝගීකම දෙන්න. ඒ වගේම ප්‍රශ්න තුලින් කරදර තුලින් ගැට තුලින් ගමන් කරන යමෙක් සිටිනවාද? දැන් ඔවුන්ට ආශිර්වාද කරන්න. මගේ ආදරවන්ත සදාකාලික පියාණෙනි දැන් ඔබගේ සෙනඟ නිවස් බලා යනවා. ඔවුන් ආරක්ෂිතව ගෙන යන්න ඉදිරියෙන් ස්වාමිනී ගමන් කරමින්
සම්පූර්ණ ගමන් ආරක්ෂාව ඔවුන්ට දෙන්න දෙවියන් වහන්සේ. අද ඇසු වචන මේ ස්ථානයේ දාලා යන්න නෙමෙයි, එක කණකින් ආලා අනිත් කණින් පිට කරන්න නෙමෙයි. ස්වාමීන් අපේ ජීවිතේ නොයෙකුත් මිහිරි මිහිරි අත්දැකීම් තුලින් ගමන් කරන්න සිදු වෙනවා. නමුත් මේ හැම දෙයක් තුළ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සිටිනවා. ස්වාමිනේදා ගෝලියෝ ස්වාමිනේ විල මැද ඔවුන් ගමන් කරද්දී ස්වාමිනේ ඔවුන්ගේ ජීවිතේට ආව ඔය කුණාටුව තුලදී ඔවුන් බිය වුණා. ඔවුන්ගේ ක්‍රමසාවිදි පාවිච්චි කළා. නමුත් ස්වාමිනේ ඔරුවේ ඔබ වහන්සේ හිටියා. ඔවුන්ව ගලවන්න පිණිස අපේ ජීවිතේ අපි මොන අමිහිරි ස්වාමිනේ වේදනාකාරී අත්දැකීම් තුලින් අපිට ගමන් කරන්න සිදු වුණාත් ඔබ වහන්සේ අපේ ජීවිතය තුළ සිටින නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබගේ පොරොන්දුව ස්වාමිනේ අපව තනි නොකර බවට අපිවත් නාරින්න බවට පොරොන්දු නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනේ වචන තුලින් හැම කෙනෙක්වම ඔබ වහන්සේ ශක්තිමත් කරමින් ධෛර්යමත් කරමින් ස්වාමිනේ ආශිර්වාද කරන්න. ස්වාමිනේ ඔබගේ දෑතට ඔබගේ සෙනගට ඔබ සේවකයා වන මාදොකට බාරයි. ස්වාමිනේ සභාවේ නායකත්වයෙන් කටයුතු කරන අයද ඔබට බාරයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. දැන් අපගේ පියුරු දෙවියන් වහන්සේගේ කරුණාව, පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමින ප්‍රේමය, ශුද්ධාත්මයන් වහන්සේගේ ආරක්ෂාවත් සහභාගීකම, ක්‍රිස්තුස් වහන්සේගේ දෙවිනි ඊවදත්වා අප සියල්ලන් සමගම පවතිවා. ආමේන්. රාජ්‍යද බලයද මහිමයද සදාකාලෙට අපගේ එකම දෙවියන් ස්වාමීන් වහන්සේට. ආමේන්. සියලු දෙනාටම ජෙස්මීට යාඥා කරගන්න අය ඉන්නවනම් එන්න.